සුවපත්ම වේවා ආයු වැඩේවා ඒ සුවය බෝ වේවා ඔබට රටට සහ මුළු ලෝකයට කියලා ප්‍රාර්ථනා කරනවා. සිකුරාදා දවස උදා වෙලා සතියක වැඩ කරනවා නම් වැඩ කරන සතියක අවසාන දවස අද මාර්තු මාසයේ 11 වෙනිදා 2022 අවුරුද්දේ. මේ වෙද්දී පාන් බාස්කට් එකට පාන් මල්ලට ඒකටත් වෙඩි වැදිලා. යුරෝපයේ පාන් මල්ල එහෙම නැත්නම් යුරෝපයේ පාන් පැස කියලා කියන යුක්‍රේනයට දැඩි තර්ජනයක් එල්ල වෙලා තියෙන බව පැහැදිලි මේ වෙනකොට. ඒ කියන්නේ යුරෝපයේ පාන් මල්ලට වෙඩි වැදිලා වෙඩි නෙවෙයි මිසයිල් ප්‍රහාර එල්ලෙනවා. අනිත් පැත්තෙන් ගත්තම ලෝකෙන්න දරුණුතම ස්නයිපර් වෙඩික්කරුවා. ඒ කියන්නේ දුර සිට එල්ලයට වෙඩි තබන වෙඩික්කරුවා ස්නයිපර් ගණක කියන පුද්ගලයා එහෙම නැත්නම් චාලි කියලා තමයි ඔහු හැඳින්වෙන්නේ. ඔහුත් කැනඩාවේ ඉඳලා යුක්‍රේන් වලට අවිල්ලා කියලා මේ වෙනකොට විදේශ වාර්තා සඳහන් කරනවා. IS ත්‍රස්තවාදීන් ළඟට තලේබාන් ත්‍රස්තවාදීන්ට හිස රදයක් වෙච්ච මේ සටන්කරුවා යුක්‍රේනයට ඇවිල්ලා තියෙන යුක්‍රේන හමුදාවට වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කරන්න. ඒක රුසියානු හමුදාවට දැඩි බලපෑමක් එල්ල කරાવી. මොකද මේ පුද්ගලයාගේ ගමන් මග මේ චාලි යන්නේ කොහෙද ඉන්නේ කොහෙද කියන එක දන්නේ සහ ඔහුට කොයිතරම් ඈත ඉලක්කයක ඉඳලා වෙඩි තියන්න පුළුවන්ද ඒක කොයිතරම් සූක්ෂමද කියන එක දන්නේ යුද බිමේ ඉන්න උදවියම තමයි. යුද්ධය ඊටාම භයානක තැනකට ඇවිත් තියෙනවා කියන එක පැහැදිලියි. හැබැයි අමතක කරන්න එපා දැන් මේ දවස්වල මේ යුද්ධය ඉස්මතු කළා වුණාට මේ බටහිර ජනමාධ්‍ය අනික් පැත්තෙන් ගත්තාම සිරියාවේ යුද්ධයක් තියෙනවා යෙමනි යුද්ධයක් තියෙනවා පහුගිය අවුරුදු 30 ඇතුළත ඇමරිකා එක්සත් ජනපදයේ ගිනි පෙවීම එහෙම නැත්නම් ගිනි තියපු නිසා රටවල් 30ක මේ විදියට ගැටුම් ඇති වෙලා තියෙනවා කියන එකත් මේ වෙද්දි කතා වෙනවා. දැන් බටහිර ජනමාධ්‍ය ඇමරිකානු හිතවාදී ජනමාධ්‍ය බටහිර හිතවාදී ජනමාධ්‍ය මේ සිද්ධිය ලොකුට ඉස්සුවා වුණාට කොහොමුණත් ජීවත් වෙනවා කියන එක යුද්ධයක්. බලන්න ප්‍රධාන පුවත් සිරස්සල ජීවත් වෙනවා කියන එක යුද්ධයක්. කවුද ජයගන්නේ? බලන්න ප්‍රධාන සිරස්සල. ප්‍රධාන සිරස්සලවලට යන්නත් කලින් අද ජාතික පුවත්පත් කිසිවක ඉංග්‍රීසි සිංහල කිසි පුවත්පතක ප්‍රධාන පුවත හැටියට පළ නොවුණු පුවතක් අතුරු පුවත් විදිහට වාර්තා කරනවා ලංකාදීපයෙන් උපුටා ගන්නවා IOC තෙල් මිල නංවායි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දමන බව නිවේදනය කළා. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කරනවා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩිවීම නිසා මෙලෙස මිල වැඩි කිරීමට සිදු වූ බව IOC සමාගම සඳහන් කරනවා. යුක්‍රේනයේ ගැටුමත් එක්කම බොරතෙල් මිල ඇමරිකන් ඩොලර් 130 දක්වා 130 ඉක්මවල වාර්තා වෙන්න පටන් අරගෙන තියෙනවා. මේක තවත් ඉහළයි කියලායි වාර්තා වෙන්නේ. හැබැයි එක පැත්තකින් ගත්තම ශීත ඍතුව ටිකක් ක්‍රමයෙන් පහ වෙමින් යන නිසා ඉන්ධන පරිභෝජනය අඩු වෙන්න පුළුවන්. කොහොමුණත් ලෝක වෙළඳ පොලේ මේ පවතින තත්ත්වය ඉන්ධන මිල ඉහළ යාමට බලපාපු තත්ත්වය සහ අනෙක් පැත්තෙන් ගත්තම ඩොලරය රුපියලට සාපේක්ෂව ඉහළ යාම නැත්නම් රුපියල පහළ යාම රුපියල පාවෙන්න පටන් ගත්ත එක මේකට බලපෑවා කියන කාරණාව සඳහන් වෙනවා. ඊයේ අපි වාර්තා කරේ ඩොලර් එකේ අගය රුපියල් වලින් රුපියල් 230ක් විතර වගේ 229.99යි. හැබැයි අද වෙනකොට 259.99ක් කියලා වාර්තා කරන්න සිදු වෙනවා. ඊයේ දවසේ ඩොලර් එක රුපියල් 260 දක්වා ඉහළ ගියා. 203ට තමයි සඳුදා විතර වෙද්දි තිබුණේ. 203ට තිබිච්ච එක ඊයේ වෙද්දි 260ට ගිහිල්ලා තියෙනවා. අද ලංකාදීපයට රංජන් කස්තුරි වාර්තා කරනවා ඩොලරේ ඉස්සී බඩු මිලත් ඉස්සෙයි. රට යවන හැම භාණ්ඩයකටම ඉහළ මිලක්. එහෙම වාසියකුත් තියෙනවා. රට යවන හැම භාණ්ඩයකටම ඉහළ මිලක්. රුපියල තවදුරටත් අවප්‍රමාණ ක්‍රමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඇමරිකානු ඩොලර් විකුණු මිල ඊයේ රුපියල් 259.99 දක්වා ඉහළ දැම්මා. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණු මිල රුපියල් 259.99ක් ලෙස සටහන් වෙද්දී මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු ගණනාවකම ඇමරිකන් ඩොලර් එක මිල රුපියල් 260ක් ලෙස පවත්වාගෙන ගියා. ඩොලරේ ඉස්සුන බඩු මිලත් ඉස්සෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම රට යවන හැම භාණ්ඩයකටම ලැබෙන මිලත් වැඩි කියලා සඳහන් කරද්දී අනික් පැත්තෙන් ගත්තාම මේ ඩොලර් එකේ මිල සම්බන්ධයෙන් නැත්නම් ඩොලරය පා කරන්න ගත තීරණය හොඳ තීරණයක් කියලා සඳහන් කරනවා. අද පා කිරීම නිවැරදි තීන්දුවක්.
කලින් කළා නම් ඩොලර් කෝටි 500ක් ඉතිරි කියලා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති විජේවර්ධන මහත්මයා කරන ප්‍රකාශය අද රංජන් කස්සුරි වාර්තා කරනවා ලංකාදීප පුවත්පතට. ඩොලරේ මිල ඉහළ යාම නිසා භාණ්ඩ මිල ඉහළ යාමක් සිදු වුණත් මේ වන විට ආනයනකරුවන් භාණ්ඩවල මිල තීරණය කර ඇත්තේ ඩොලරේ මිල 260ක මට්ටමට ගලපලා. ඒ කියන්නේ ඒකට හේතුවත් සඳහන් කරනවා මහ බැංකුව ඩොලරයකට රුපියල් 202-203 මට්ටමේ සබාගෙන සිටි කාලෙදී පවා ආනයනකරුවන්ට මහ බැංකුවෙන් ඩොලර් නොලැබුණු නිසා ඔවුන් කළු කඩෙන් 260ක වැනි මුදලකට තමයි ඩොලර් මිලදීගෙන ආනයනය කළේ භාණ්ඩ. ඒ අනුව රුපියල පාකර හැරීමත් සමග ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක යුක්‍රේන යුද්ධය කියන සාධකත් එක්ක ලංකාවට ඉන්ධන සහ ගෑස් සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදු වෙවි. හැබැයි මිල විශාල වශයෙන් ඉහළ යන කාරණාවක් නැහැ කියලා තමයි ඔහු සඳහන් කරන. හේතුව කොහොමුණත් 203ට මහ බැංකුව මිල නියම කරද්දී වුණත් කළු කඩෙන් අරගෙන 260 ඉලක්ක කරගෙන තමයි 260 ගානේ තියාගෙන තමයි ගණන් හදලා තියෙන්නේ කියලා. ඒක අද වාර්තා කරන්නේ පා කිරීම නිවැරදි තීන්දුවක් කලින් කළාම නම් ඩොලර් කෝටි 500ක් ඉතුරුයි කියලා. මේ තීරණයත් එක්කම කොටස් වලඳපොළ පටස් ගාලා ඉහළ ගියා කියලා අද වාර්තා කරනවා නෑනතරංග ගමගේ අරුණ පුවත්පතට. කොළඹ කොටස් වලඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ මෙතෙක් ඉතිහාසයේ නැති දිනක වාර්තා කරන ලද විශාලතම වර්ධනය ඊයේ සනිටුහන් කළා. මේ අනුව සියලු කොටස් මිල දර්ශක ඒකක 692.35ක් ඉහළ යාමක් වාර්තා කළා. දවස අවසානයේදී 10656.07ක් දක්වා වර්ධනය වුණා. ඒක 6.81ක ඉහළ යාමක්. රුපියල පා කිරීමේ තීරණය පිළිබඳව ඒකේ හොඳ පැති වාර්තා කරනවා ඒ විදියට. කොහොම වුණත් මේක බඩු මිල ඉහළ යන්න බලපානවා සහ බොහෝ දෙනෙක් දුෂ්කරතාවට පත් වෙනවා. හේතුව සමහරලාට කොටේෂන් එහෙම නැත්නම් මිල ගණන් කැදවීමේදී ආනයනය කරන භාණ්ඩවල මිල ගණන් සඳහන් කළා. එතකොට ඒවා වෙනස් කරන්න වෙනවා. ඒක දරා ගන්න බෑ. රුපියල් 203ට තිබිච්ච එක 260 එහෙම නැත්නම් තවත් ඉහළට ගියොත් කොහොමද ඉහළ යාම පාලනය කරගන්නේ කියන ගැටලුව තියෙනවා. ඊළඟට සමහර වෙලාවට පාරේ තොටේ විකිනන තැඹිලි ගෙඩියට පවා මේක බලපාන්න ඉඩ තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. හේතුව ප්‍රවාහන ගාස්තුවෙන් වැඩි වෙන්න පුළුවන්. කොහොම වුණත් ඩීසල් ප්‍රමිතිය ගැන බස් හිමියන් සැකෙන් කියලා අද වාර්තා කරනවා ඉන්දික හිවා විතරණ අද පුවත්පතට ප්‍රධාන සිරස්තලය. ලීටරයකින් බස් රථයකට කිලෝමීටර් 3.5ක් ධාවනය කළ හැකිවත් එම ප්‍රමාණය අඩු වෙලා වහාම සොයා බලන ලෙස ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්කින් බස් සංගම් ඉල්ලයි කියලා කියනවා ඩීසල් ප්‍රමිතිය ගැන. මේ අලුත් ඩීසල් ගැන ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි මේත් එක්ක මතක් කරන්න නරකයි ඩීසල් ප්‍රමිතිය විතරක් නෙවෙයි වාහන හරියට නඩත්තු නොකළාමත් ලීටරයකින් වැඩ කරන ප්‍රමාණය අඩු වෙනවා. මොකද මේ බස් රථ බොහෝ ඒවා භූමි තෙල් දාලා දුවන්න පටන් ගත්තා කියන කාරණාව ඒක බස් සංගමම සඳහන් කරලා තිබුණා. භූමි තෙල් දාලා දිව්වේ. එතකොට භූමි තෙල් දාලා දුවනකොට එන්ජින් එකට කොයිතරම් බලපෑමක් වෙන්න පුළුවන්ද? ඒ නිසා ලීටරයකින් බස් රථයකට කිලෝමීටර් 3.5ක් ධාවනය කළ හැකුවත් ඒ ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ ඉන්ධනවල ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් බස් රථ නඩත්තු කිරීම සහ අර භූමි තෙල් බොන්න පුරුදු වෙච්ච හින්දා ඒකද ප්‍රශ්නේ. කොහොම වුණත් අමතරව පවතින මීට අමතරව මේ දවස්වල පවතින ඉන්ධන හිඟේ නිසා අන්තර් පළාත් බස් රථ ධාවනයට දැඩි ලෙස බලපෑම් වෙලා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. සාමාන්‍යයෙන් දවසකට පිට ප්‍රදේශවල ඉඳලා කොළඹට බස් රථ 2000ක් එනවා. හැබැයි දැන් එන්නේ 817 අතර ප්‍රමාණයක් කියලා ඔවුන් සඳහන් කරනවා. ඒ කාරණාව ඇත්ත වෙන්න පුළුවන් ඉන්ධන ලබා ගැනීමට තියෙන ගැටලු නිසා. ඒ අතරේ ඉන්ධන විතරක් නෙවෙයි ඖෂධ මිල පාලනය මුදලාලිලා අතරට කියලා ජේ.ටී. ද සිල්වා වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙකෙන් එකක්. ඖෂධයේ ඩොලර්වල මිල ඉහළ යාමට සමානුපාතිකව ඖෂධවල සිල්ලර මිල නියම කිරීමට ඖෂධ ආනයනකරුවන්ට හා ඔසුසල් හිමියන්ට ඊයේ හවස අවසර ලබා දුන් බව ඖෂධ නියාමනයේ සැපයීම සහ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය මන්ත්‍රී මහාචාර්ය චන්ද්‍ර ජයසුමන මව්බිමට කියලා තියෙනවා. ඖෂධ ආනයනකරුවන් සහ ඔසුසල් මගින් ඖෂධවල මිල ඉහළ දමන ලෙස ඉල්ලීම් කළ අතර ඖෂධවල හිඟයක් පවතින තත්ත්වයක් නිර්මාණය වූ බව රාජ්‍ය මාත්‍යවරයා පෙන්වා දුන්නා. මේ තත්ත්වය මගහැරීම සඳහා පියවරක් ගෙන ඇති බැවින් මේ තත්ත්වය මගහැරීම සඳහා තමයි මේ පියවර අරගෙන තියෙන්නේ. අද සිට ඖෂධ හිඟයකින් තොරව ලබා ගැනීමට හැකි බවත් අනවශ්‍ය අන්දමින් ඖෂධ වර්ග එක්රැස් කර තබා ගැනීමෙන් වළකින ලෙසත් මහාචාර්ය චන්ද්‍ර ජයසුමන ඉල්ලීමක් කරනවා. ඖෂධ ආනයනකරුවන් සහ ඔසුසල් හිමියන් සමග ඊයේ සවස පැවති සාකච්ඡාවකින් පස්සේ මේ තීරණය ගත්ත කියලා සඳහන් කරද්දී අද දිනමින පුවත්පතත් මතක් කරන කාරණාවක් සන්ධ්‍යා කරුණාරත්න වාර්තා කරනවා. රාජිතගේ මිල පාලන ගැසට්ටුව නිසා ඖෂධ ගෙන්වීම කොට උඩ යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය මන්ත්‍රීවරයා සිට රාජිත සේනාරත්න මහතා ඖෂධ මිල පාලනය සම්බන්ධයෙන් කළ ගැසට් පත්‍රයේ බලපෑම සමග මෙරට ඖෂධ හා
අමුද්‍රව්‍ය ගෙනීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව ඇති බව ඖෂධ සංගම්වල නියෝජිත කිහිප දෙනෙක් ඊයේ දිනමෙනට කිව්වා කියලා දිනමෙන පුවත්පත වාර්තා කරනවා. එතකොට ඖෂධ ගැනම කියපු නිසා අද උදේජීව ඒකනායක වාර්තා කරන ප්‍රධාන සිරස්තලය අරුණ පුවත්පතේ ඊළඟට තෝරගන්නවා. දැන් ඖෂධ මිල වැඩි වෙන්න පුළුවන් කියලා දැනගෙන පරණ කල් ඉක්ුත් වෙච්ච ඖෂධ වලට අලුත් මිල ගහලා දිනෙත් වෙනස් කරලා ලේබල් කරමින් සිටිච්ච සිද්ධියක් වාර්තා කරනවා. කල් ඉක්ුතුව මිල වෙනස් කරන හොර ඖෂධ ගබඩාවක් සපුගස්කන්දේ. සිද්ධිය යට සමාගම් දෙකක් උදේජීව ඒකනායක වාර්තා කරන්නේ. ඒ අනුව මේ සිද්ධිය පිළිබඳ වාර්තා කරන්නේ ෆාමසි වලට නිකුත් කිරීම සඳහා සූදානම් කර ඇති ඖෂධ වර්ගවල මිල ගණන කල් ඉක්ුත් වීමේ දින වෙනස් කිරීම සඳහා ඖෂධ වර්ගවල අලවා තිබූ ස්ටිකර් ගලවා ඉවත් කරමින් සිටි ඖෂධ ගබඩාවක් සපුගස්කන්ද ප්‍රදේශයේදී වැටලූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරනවා. බෝනවන රෝග සඳහා භාවිත කරන ඖෂධ, වේදනානාශක ඖෂධ, කොවිඩ් ඖෂධ ඇතුළු රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමක යුත් ඖෂධ ත්‍රකයක් තමයි මේ විදියට අලුත් මිල ගහලා සහ අලුත් දින ගණන් දාලා අලුත් ස්ටිකර් අලවමින් සිටින්නේ. ඉෂා රත්නකාර සහ ලක්ෂිත විද්‍යාසේකර කලුත් වාර්තා කරනවා. ඒත් එක්කම ඇන්ටිජන් එකෙන් ගසා කාපු පෞද්ගලික රෝහලට දඩ පාරිභෝගික අධිකාරියේ ඉතිහාසයට යන වැඩක් කියලා. ඇයි මේ ඉතිහාසයට යන වැඩක් කියලා කියන්නේ? ලක්ෂ 5ක දඩයක් ගහලා තියෙනවා. මේ ලක්ෂ 5ක දඩය මෙතෙක් ඉතිහාසයේ එක් නඩුවක් සඳහා වැඩිම දඩ මුදල විදියට තමයි සඳහන් වෙන්නේ. හේතුව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීම සඳහා රුපියල් 2000ක මිලක් නියම කරලා තියෙද්දි මේ රෝහල 2500ක් අය කරලා තියෙනවා. ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරියට තොරතුරු ලැබිලා පාරිභෝගික අධිකාරිය කරපු වැටලීමකින් පස්සේ තමයි මේ පියවර ගත්තේ කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ආය පොඩ්ඩක් මව්බිම් පුවත්පත නෑ. මොකද මව්බිම් පුවත්පත උන්ගේ පිටු සැකස්ම වෙනසක් කරලා තියෙනවා. ප්‍රධාන සිරස්තල දෙකක් වාර්තා කරනවා. ප්‍රධාන කොට සිරස්තල දෙකක් වාර්තා කරනවා. ඒ එක සිරස්තලයක තියෙනවා ඩග්ලසුත් ලක්ෂ 97ක විදුලි පොල්ලක් තියලා තාම ලයිට් කපල නැහැ. ළඟදීම තවත් නම් හෙලි කරනවා කියලා රංජන් ජයලාල් කරන ප්‍රකාශය අනුරාධා හේරත් වාර්තා කරනවා මව්බිම පුවත්පතේ දෙවන සිරස්තලයේ විදියට. ඒ අනුව ඩග්ලස් දේවානන්ද ඇමතිවරයාගේ EPDP කාර්යාලය ස්ටැන්ලි පාර යාපනය කියන ලිපිනයට අදාළ විදුලි බිල් පත 97,36,677ක් කියලා වාර්තා කරනවා අද මව්බිම පුවත්පත. තවත් මෙහිම අය ඉන්නවලු ඒ නම් හෙලි කරනවා කියලාත් කියනවා. ඒ අතරේ විදුලි කතාවට යන් පහුගිය දවස්වල කොහොම හරි උත්සාහ ගත්තා කියලා තමයි කිව්වේ විදුලි හදිස්සි මිලදී ගැනීමක් සඳහා හදිස්සි විදුලි මිලදී ගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි. ශිරන් රණසිංහ වාර්තා කරනවා අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය රටට අඛණ්ඩව විදුලි ලබා දීමේ අරමුණින් මෙගාවොට් 200ත් 300ත් අතර විදුලි ප්‍රමාණයක් හදිසි මිලදී ගැනීම ඉමර්ජන්සි පවර් විදියට ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව වාර්තා කරනවා ඉකුත් මාස 2-3ක සිට හදිසි විදුලි මිලදී ගැනීමට යා යුතු බවට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ නිලධාරීන් පිරිසක් දිගින් දිගටම යෝජනා කළ නමුත් මෙතෙක් ඊට අවසර හිමි වූයේ නැත. මේ වන විට වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම, මෙරට ඩීසල් මිල ආදිය ගැලපූ විට හදිසි මිලදී ගැනීම යටතේ ලංකා විදුලි බල මණ්ඩලයේ මිලදී ගන්නා විදුලි ඒකකයක මිල රුපියල් 40-45 අතර ඉහළ අගයක් ගනු ඇතැයි ලංවීම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක් සඳහන් කළා දිවයිනට. හදිස්සි විදුලි මිලදී ගැනීමට යාමට අදාළ ගෙවිසුම් වලට යනකොට ඒකකයක මිල, ගෙවිසුම් කාලය, විදුලිය ගත්තත් නොගත්තත් ගෙවිය යුතු අර කැපැසිටි චාර්ජස් පිළිබඳව තවමත් තීරණ වලට එළඹ නැහැ කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. මෙරට විදුලි අවශ්‍යතා සපුරාලීම සඳහා ඉදිකළ යුතු බලාගාර ඉදිකිරීමට ඉඩ නොදෙන එක්තරා පිරිසක් හදිස්සි විදුලි මිලදී ගැනීම වලට යාම සඳහා ඉකුත් මාස 3 පුරාම විශාල මෙහෙයුමක් දියත් කළ බවද හෙතම සඳහන් කළේ කියලා දිවයින පුවත්පත සඳහන් කරනවා. කොහොමුණත් අදත් පැය 3:00මාරක් විදුලිය කපනවා කියලා දිවයින ප්‍රධාන සිරස්තලයේම ඒ අතරේ වාර්තා කරනවා. අදත් පැය 3:00මාරක් රටම අඳුර කියලා දිවයින වාර්තා කරද්දී දිනමිනට යනවා. දිනමින පුවත්පත කියනවා රසායනාගාරයක් හදන්න ලක්ෂ 1680කට ගත්ත ප්‍රමිති ආයතනයේ ඉඩම මාළමේ ඉඩම තවම පවරගෙන නැහැ. ලක්ෂ 1680කට ප්‍රමිති ආයතනයට ගත් මාළමේ ඉඩම තවම පවරගෙන නැහැ. PK බණ්ඩාර වාර්තා කරන ප්‍රධාන සිරස්තලයේ ඉඩම වැට ගහන්න විතර ලක්ෂ 12ක් ගිහිල්ලා. රසායනාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය 2018 වසරේදී රුපියල් ලක්ෂ 1680ක මුදලකට මාළමේ හල්බරාවත්ත ප්‍රදේශයෙන් මිලදීගත් අක්කර 3ක ඉඩම 2021 ජූලි මාසයේ 31 වෙනිදා වෙනකොටත් පවරා ගැනීමට කටයුතු කර නොමැති බව බිගනන වාර්තාවක් සඳහන් කරනවා. ඉඩම ගත්ත හැබැයි ඒක පවරගෙන නැහැ. ඉඩම වැට ගහන්නත් ලක්ෂ 12ක් ගිහිල්ලා තියෙනවා. ඉඩමේ ගොඩනැගිල්ලක් හදන්නේ නැතුව
කුලියට අරගෙන තියෙනවා ඉඩම් ගොඩනැගිල්ලක්. ඒ කුලියටගත් ගොඩනැගිල්ල සඳහා වසරකට ලක්ෂ 114ක් ගෙවනවා කියලා විගණනයකින් හෙළිවෙයි කියලායි සඳහන් කරන්නේ ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය පිළිබඳව දිනවෙන පුවත්පතේ ඒ වාර්තාව. ඒ තමයි ප්‍රධාන සිරස්වල ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත් අතරේ තියෙන පුවත් දුටුවාම සමහර විට ඔබට හිතෙයි මේ අපි ඉන්නේ කොහෙද කියලා. අවුරුදු 7ක පුංචි දූගේ අත නටන උණු අතරයකට දාපු අමන පියෙක් ගැනත් වාර්තා වෙනවා. තවත් අමන වැඩ ඕන තරම් තියෙනවා. හැබැයි ඒවා කියන්නේ ඒවා ගැන කතා කරන්නේ අමන වැඩ ප්‍රවර්ධනය කරන්න නෙවෙයි ඒවා පිටු දකින්න ඕනේ කියලා ඔබ විශ්වාස කරන නිසා. පත්තරයක් කියන්නෙම එක පැත්තකින් ගත්තම හරියට කලා මංජුසාවක් වගේ මංජරියක් වගේ. ලියන එකේ කලාව තියෙනවා ඊළඟට ඡායාරූපේ ඒ කලාව තියෙනවා ඊට පස්සේ පිටු සැකැස්මේ කලාව තියෙනවා ඊළඟට දැන්වීම් කලාව තියෙනවා බෙදාහැරීමේ කලාව තියෙනවා සිරස්සලයේදීමත් කලාවක් තියෙනවා. බලන්න ලංකාවේ වයස්ගතම ඩිංගිහාමි අම්මා එලොව ගිහින් ලක් අම්මට දුක අඩු නෑ නිම්මා. අද රනිල් ප්‍රියංක ගමගේ නෙළුවේ ඉඳලා සහ මහින්ද තලිකෝරාලගේ වැලිගම ඉඳලා වාර්තා කරනවා මේ පුවත මෙරට වයස්ගතම පුද්ගලයා වූ වැලිගම කණන්කේ ගල්ලල ප්‍රදේශයේ ජීවත් වූ කංකානම් ගමගේ ඩිංගිහාමි නැමැති අවුරුදු 116ක් වයසක කාන්තාව ඊයේ අලුයම මිය ගිහිල්ලා තියෙනවා. අතුරුලිය ගම්මානයේ 1906 අවුරුද්දේ ජනවාරි මාසයේ 13 වෙනිදා උපත ලැබූ ඇය විවාහයෙන් අනතුරුව තමයි කණන්කේ වත්තේ පදිංචිට ඇවිල්ලා තියෙන්නේ. ඒ අම්මා ජීවත් වෙන්න කාලේ කියපු කතා මම මෙච්චර කාලයක් නිරෝගීව ඉන්නේ ගමේ ගොඩේ හැදෙන කොස් දෙල් ආදී ආහාරයට ගත්ත නිසා. උණක් හෙම්බිරිසාවක් හැදුනත් ඉංග්‍රීසි බෙහෙතක් මම බිව්වේ නැහැ. දැස් පෙනීමේ දුර්වලතාවෙන් පෙළුණද මිය යනතුරුම ඇය ගුවන් විදුලියට සවන් දුන්නාය. උදේ දවල් හා හවස ප්‍රවෘත්ති අසා ලෝකයේ සිදුවන දෑ දැනගන්නට ඩිංගිහාමි මහත් උනන්දුවක් දැක්වුවාය කියලා වාර්තාකරුවන් සඳහන් කරනවා. වයස අවුරුදු 116 දී ඇය මිය යන්නේ බාල පුතුට අවුරුදු 80යි. උත්තම මාතා සම්මානයක් ලැබිලා ඉංග්‍රීසි බෙහෙතක් බීලම නැහැ කියලා තවදුරටත් අනුසිරස්සල වෙනුත් මතක් කරලා දෙනවා. අවුරුදු 116ක් කියලා කියන්නේ පරමාවිෂ. පරමාවිෂ ජීවත් වෙන එක නෙවෙයි ජීවත් වෙන එකම මැද. මොකද අද පුවත්පත වාර්තා කරනවා ගෑස් මිල යලි වැඩි වෙයිද කියලා කියන්නේ නැතුව ප්‍රශ්නාර්ථයක් එක්ක වාර්තා කරනවා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලේගේවන්නගෙන් පාර්ලිමේන්තුවේදී ඉඟියක් කියලා අද පුවත්පත කියන්නේ. හැබැයි වැඩි වෙන්නවද නිශ්චිතව කියන්නේ වැඩි වෙයි කියලා තමයි කියන්නේ. අනතුරු ඇඟවීමක් වගේ දෙයක් තමයි කරන්නේ. ඒ වගේම වැඩි වෙන ගාන කවද්ද මේව ගැන තීරණයක් නැහැ අද පුවත්පතේ පළවන මේ වාර්තාවේ. හැබැයි ඉන්ධන හිඟය හෙටින් ඉවරයි කියලා මේ අතරේ වාර්තා කරනවා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඔල්ගා මහත්මිය කරන ප්‍රකාශය KDR ඔල්ගා මහත්මිය කරන ප්‍රකාශය වාර්තා කරන්නේ ඉන්ධන හිඟය හෙටින් ඉවරයි. මේ මාසය ඇතුළට ඩීසල් මෙට්‍රික් टन 1,77,000ක් වරායට එනවා කියලා බලශක්ති අමාත්‍යාංශය උපුටා දක්වමින් අශිකා ජයවීරත් මේ වාර්තාව සඳහන් කරනවා. අරුණ පුවත්පතට මේ මාසය ඇතුළත ඩීසල් මෙට්‍රික් टन 1,77,200ක් ගෙන්වීමට සැලසුම් කර ඇති අතර මේ වන විට ඒ ප්‍රමාණය මෙට්‍රික් टन 60,000ක් දක්වා ගෙන්වා අවසන් බවත් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරිය සඳහන් කර සිටිනවා. ඒ වගේම ක්‍රිසන්ත විතාරණ දිනමිනට වාර්තා කරනවා තෙල් බෙදා හැරීම 3 ගුණයකින් වැඩි කළයි තියෙන්නේ කියලා මේ වෙනකොට. තෙල් බෙදා හැරීම 3 ගුණයකින් වැඩි කළා. මේ වන විට සාමාන්‍ය දෛනික ඉන්ධන අවශ්‍යතාවට වඩා 3 ගුණයක් ඉන්ධන බෙදා හරින බව බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ මහත්මයා දිනමිනට කියලා තියෙනවා. මාසික අවශ්‍යතාවට වඩා ඩීසල් මෙට්‍රික් ටන් 37,200ක් වැඩිපුර ලැබෙනවා කියලත් තවදුරටත් අමාත්‍යාංශයේ ලේකම්වරිය කරන ප්‍රකාශය. තෙල් නැති වෙයි කියන බයට බොහෝ දෙනෙක් තෙල් එක්රැස් කරගන්නවා. ඒ නිසා තෙල් බෙදා හැරීමේ කටයුතු 3 ගුණයකින් වැඩි කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. හැබැයි මේ තෙල් ගැටලුව නිසා විවිධ පැතිවලට ඒක බලපෑමක් ඇති කරලා තියෙනවා. අර්බුදය හමුවේ පැමිණි සංචාරකයෝ හැරිලා ඇති කියලා අද අරුණ පුවත්පතට වාර්තාවක් ගෙනෙනවා. KD අශ්විකා සංදීපනී දේවප්‍රිය කතරගම ඉඳලා මෙරටට පැමිණි සංචාරකයන් විදුලිය ඩීසල් හිඟේ හේතුවෙන් පවතින පීඩාකාරී වාතාවරණය හමුවේ තම සංචාර අතරමඟ නවතා ආපසු සිය රටවල් වලට යන තත්ත්වයක් මතුව ඇති බව සංචාරක මඟ පෙන්වන්න හා හෝටල් හිමියෝ සඳහන් කරනවා. ලයිට් කපන එකයි සමහර තැන්වල ජෙනරේටර්ස් වලට ඉන්ධන නැහැ. ඒ නිසා අරුගම්බේ කතරගම මේ ආදී ප්‍රදේශවල මේ තත්ත්වය වාර්තා වෙනවා කියලා තමයි අද අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ. අර්බුදය හමුවේ පැමිණි සංචාරකයෝ හැරිලා යති කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ මේ අර්බුදයක් තියෙද්දිත් අවුරුද්දටත් බෝනස් දෙනවා කියලා වාර්තා කළා තෙල් සංස්ථාවේ. හැබැයි 60 පිරුණු තෙල් සංස්ථා සේවකයන් ගෙදර යවන්න තීරණයක් අරගෙන තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය පිළිබඳව ශිරාන් රණසිංහ වාර්තා කරනවා අද දිවයින පුවත්පතට. යනෝ දිවයින පුවත්පතට ශිරාන් රණසිංහ මේ වාර්තා කර සිටින ආකාරයට තෙල් සංස්ථාව මේ තීන්දුව අරගෙන තියෙනවා.
තෙල් සංස්ථාව මුහුණ දී තිබෙන බරපතල මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගනිමින් එහි සේවකයන් විශ්‍රාම යන වයස අවුරුදු 60ට සීමා කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඉක්ුත් අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගන්නවන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කළ අතර ඒ සංස්ථා හා මණ්ඩල අර්ධ රාජ්‍ය ආයතනවලට සේවකයන්ටත් බලපවත්වන ආකාරයට අවුරුදු 60 දක්වා දීර්ඝ කළා. නමුත් ඒ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට ලැබී තිබෙන බලතල අනුව තෙල් සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය සේවකයන් විශ්‍රාම ගන්නවන උපරිම වයස 60 බවට තීරණයක් කරගෙන තියෙනවා. ඒ අනුව 60 පිරුණු තෙල් සේවකයන් 200ක් පමණ විශ්‍රාම යාමට නියමිත බව තමයි සඳහන් කර සිටින්නේ. දිව ඉන පුවත්පතයි ඒ පුවත වාර්තා කරන්නේ. ඒ වගේම තෙල් සංස්ථාවේ සභාපතිවරයා සුමිත් විජේසිංහ මහත්මයා කරපු ප්‍රකාශයක් වාර්තා කරනවා තෙල් සංස්ථාවේ ලාභ ලැබූ ව්‍යාපාර යලිත් ආරම්භනවා කියලා. සභාපති සුමිත් විජේසිංහ කරන ප්‍රකාශය රන්මලී සෝමසිරි අද දිනමින පුවත්පතට වාර්තා කර සිටින්නේ. ඒ අනුව සභාපතිවරයා කියනවා ඛනිජ තෙල් ආනයනය බෙදා හැරීම සහ පිරිපහදුවෙන් ඔබට ගිහිල්ලා තවත් ලාභ ලබන ව්‍යාපාරවලට යොමු වීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇතැයි එහි සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහත්මයා උපුටා දක්වමින් අද දිනමින පුවත්පත සඳහන් කරනවා. සංස්ථාව ආරම්භයේ සිට පැවති ලාභ ලැබූ ආයතන ගණනාවක් 1994ට කලින් පැවති ආණ්ඩුව විසින් විකුණා දැමීම නිසා සංස්ථාව සතුව පැවති ලාභ ලැබූ ව්‍යාපාර අවස්ථා රැසක් සංස්ථාවට අහිමි වුණා. නැව්වලට ඉන්ධන සැපීමේ ව්‍යාපාරය මේ වන විටත් සංස්ථාව ආයිත් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ලිහිසි තෙල් ව්‍යාපාරයට සහ ගෑස් ව්‍යාපාරයට ඇතුළත් වීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. මේ ආකාරයෙන් ඉන්ධන ආනයනය සහ බෙදා හැරීම පිළිපහදුවෙන් ඔබට ගිහිල්ලා තෙල් සංස්ථාව ආරම්භ කළ අවධියේ පැවති ව්‍යාපාරික අවස්ථාවලට යොමු වීම සඳහා එමෙතන ලාභ ලබා ගැනීම සඳහා කටයුතු කරනවා කියලා සඳහන් කරනවා. දැන් IOC සමාගම ඉන්දියානු ඔයිල් සමාගම මිල වැඩි කරා ඔවුන් මාසයක පමණ කාලයක් ඇතුළත තුන්වන වතාවට වෙන්න ඕනේ. මාසය හෝ මාස දෙකක් ඇතුළත තුන්වන වතාවට තමයි මේ විදිහට මිල වැඩි කරේ. ඩීසල් ලිටරයක් රුපියල් 75කින් මිල වැඩි කිරීම කියලා කියන්නේ මෙතෙක් ඉතිහාසයේ නොවිරු මිල ගණන් ඉහළ යාමක් විය යුතුයි. හරියට සංඛ්‍යාලේඛන පරීක්ෂා කරලා බලනකම් ඒ කාරණාව කියන්න බෑ. කොහොමුණත් IOC එහෙම නැත්නම් ඉන්දියානු ඔයිල් සමාගම ඒ කියන්නේ ශ්‍රී ලංකා සිපෙට්කෝ එක එහෙම නැත්නම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ එක කොටසක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාලේ ඉන්දියානු තෙල් සමාගමට පවරා දුන් බව මේ මොහොතේදී මතක් කළොත් ඒක දේශපාලනිකව පහරක් වෙන්න පුළුවන්. හැබැයි මේ ගැටලුවේ ඇත්ත නැත්ත තේරුම් ගන්න සහ විශේෂයෙන්ම මේ වගේ වෙලාවක මතක් කරන්නේ කාට හරි එහෙම ඒකාධිකාරයක් බලශක්ති සම්බන්ධයෙන් පැවරුනොත් ඒකේ තියෙන අහිතකර බලපෑම ගැනත් කල්පනා කරලා බලන්න ඕන නිසා අනාගත තීරණ ගැනීමේදී. දැන් තෙල් ගැන මෙච්චර මේ කතා වෙනවා. මේ රටේ පෙට්‍රෝලියම් තියෙන බව මෙච්චර කාලයක ඉඳලා අවුරුදු 20කට විතර කලින් ඉඳලා තහවුරු කරගෙන තියෙනවා. මේ රටේ පෙට්‍රෝලියම් ඇති බව ස්ථිර වුණා. වෘත්තීයකයනුත් සූදානම්. වසර 20ක් තිස්සේ තෙල් නිධි වලින් ප්‍රයෝජනයක් අරගෙන නැහැ. මහාචාර්ය අතුල සේනාරත්න කියයි කියලා මහනුවර ಭಾರತ මින්දිස් වාර්තා කරනවා. අද මව්බිම් පුවත්පතයි මේ වාර්තාව සඳහන් කර සිටින්නේ. ඒ අනුව මහාචාර්ය අතුල සේනාරත්න මහත්මයා කියනවා පෙට්‍රෝලියම් ලංකාවේ ස්ථිර වශයෙන්ම තියෙනවා කියලා 2001 අවුරුද්දේ නිව් සවුත් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කළා. මේ සම්බන්ධව විශ්වවිද්‍යාල සිසුන්ට අවුරුදු 20ක් තිස්සේ උගන්වමින් ඉන්නවා. වෘත්තිකයන් පුහුණු කරමින් ඉන්නවා. ඒ සඳහා පෙට්‍රෝලියම් ලබා ගැනීම සඳහා වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් පුහුණු ලබා තියෙනවා මේ වෙනකොට. හැබැයි පෙට්‍රෝලියම් නිධි වලින් ප්‍රයෝජන ගන්න කවුරුවත් කටයුතු කරලා නැහැ. විදුලි බලය සුළඟින් සූර්ය බලයෙන් ලබාගත හැකි වුවත් ඒ සඳහා පිබුරුපත් සකසා ආරම්භුවත් වැඩ කටයුතු මේ දක්වා ඒක යථාර්ථයක් වෙලා නැහැ. යකඩ සිමෙන්ති සඳහා අමුද්‍රව්‍ය තිබුණත් ප්‍රමාණවත් ආකාරයෙන් ඒවා නිෂ්පාදනය නොවන බවත් ලෝකයටම අවශ්‍ය පෝසිලේන් භාණ්ඩ සඳහා මෙරට තුළ අමුද්‍රව්‍ය ඇතත් ඒවා නිෂ්පාදනය වුවත් එමගින් විශාල වශයෙන් විදේශ විනිමය උපදවා ගැනීම සඳහා ඒවා වඩාත් වැඩි දියුණු කරගන්නේ නැත්තේ ඇයිද කියන ගැටලුව තමන්ට තියෙනවා කියලා මහාචාර්යවරයා කියන්නේ. අප රට තුළ ඇති සම්පත් නිසි ලෙස ප්‍රයෝජනටගෙන නිසි ආකාරයට ක්‍රියාත්මක වුණොත් ඉදිරි අවුරුදු 3 ඉක්ම යන්න කලින් රට මුහුණ පෑ ඇති අර්බුදයෙන් ගොඩේීමේ හැකියාවක් පවතින බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහත්මයා කියනවා. හැබැයි මේවා ගෙන්නනකොට ආනයනය කරනකොට හැම පුරුකෙදිම කාට හරි මුදල් යන්න පුළුවන්. ලංකාවේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තොත් ඒව නැහැ. ඒ නිසා තමයි මේව වෙන්නේ නැත්තේ කියලා මහාචාර්යවරයා සඳහන් කරනවා. කොහොමුණත් මේක ගැන නැවත වතාවක් හිතලා බලන්න වෙනවා. ලංකාවේ පෙට්‍රෝලියම් තියෙනවා කියලා කියන අවුරුදු 20ක් තිස්සේ ඒකට අවශ්‍ය කරන වෘත්තිකයනුත් සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම අනිකුත් ඛනිජ සම්පත් සිමෙන්ති ටික නැත්නම් ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා අවශ්‍ය කරන අනිකුත් වාහන වර්ග ඒවා නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. අපේ පොළොවේ තියෙන සම්පත් තියෙනවා. ඇයි ඒවා ලබා ගන්න උනන්දු නොවෙන්නේ? සමහරවිට දැන් පහුගිය දවසක ලංකාවේ විශාලතම සිමෙන්ති සමාගම දේශීය ආයෝජකයෙක්ගේ මුදලින් ආරම්භ කළා.
ඒ ආරම්භ කළාදී අනිත් පැත්තෙන් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා ගන්න භූමිය විනාශ වෙනවා කියලා. ඒ නිසා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මතුවෙද්දී මේ විදිහට කකුලෙන් අදින ඒවත් තියෙනවා. කකුලෙන් අදින්නේ කොමිස් කරන්න බලාගෙනම විතරක් නෙවෙයි කියන කාරණාව ඒ අර පහුගිය දවස්වල සිමෙන්ති කම්හල පටන් ගත්ත ගමන්ම ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැත්වපු උද්ඝෝෂණ වලින් පෙනුණා. කොහොමුණත් ඇඟලුම් කර්මාන්ත අපනයනයෙන් ජනවාරි මාසයේ ඉහළම ආදායම ලබා තිබෙනවා කියලා නයනතරංග ගමගේ වාර්තා කරන අරුණ පුවත්පතට 2022 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පසුගිය අවුරුදු 5 ඇතුළත වාර්තා කළ ඉහළම ආදායම වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. අද අරුණ පුවත්පත සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2022 ජනවාරි මාසයේදී ඇමරිකන් ඩොලර් මිලියන 487.6 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ 8%කින්. මොකද 2019 ජනවාරි මාසෙදී වාර්තා කරපු අගය ඩොලර් මිලියන 452යි. මේක රුපියල් වලිනුත් නෙවෙයි 2021 ජනවාරි මාසෙ එක්ක බැලුවාම 23%ක වර්ධනයක් කියලා සඳහන් කර සිටින්නේ. රුපියල් වලිනුත් නෙවෙයි ඩොලර් වලින් තමයි මේ වාර්තාව පෙන්වන්නේ. එනවා ඩොලර් මිලියන 487ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පිළිබඳ අදහසක් වුණ ඒකාබද්ධ ඇඟලුම් සංගමේ මහලේකම් යොහාන් ලෝරන්ස් පවසන්නේ අභියෝග මධ්‍යයේ අත්පත් කරගත් මේ ශක්තිමත් කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව පෙන්눔 කරන කදිම සාක්ෂියක් වනවා වගේම 2025 දී කර්මාන්තයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් එහි ප්‍රගතිය සඳහා හොඳ පෙරනිමිත්තක් බවයි සඳහන් කරන්නේ. මොකද මෙරට ඇඟලුම් කර්මාන්තයේ දැක්ම වෙලා තියෙන්නේ විෂන් එක වෙලා තියෙන්නේ 2030 වන විට ශ්‍රී ලංකාව ගෝලීය ඇඟලුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම වන අතර අතරමැදි ඉලක්කයක් විදියට 2025 වන විට ඇඟලුම් මගින් ලබාගෙන වාර්ෂික අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 8 දක්වා වැඩි කර ගැනීමට තමයි සැලසුම් කර තියෙන්නේ. දැනට බිලියන 4ක් 5ක් විතර වාර්තා වෙන්නේ. මේක බිලියන 8ක් දක්වා වැඩි කරගන්න එක. දැන් කොරෝනා බරපතලව පැවතිච්ච කාලෙදී එක පැත්තකින් ඒ කර්මාන්ත ශාලාවල සේවකයන්ට එන්නත් ලබා දීලා සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ඇතුව ක්‍රියාත්මක කළා. මේ ඒකේ ප්‍රතිඵල තමයි ලබාගෙන පහුගිය දවසක ජනාධිපතිවරයා මුණ ගැහිච්ච අවස්ථාවකදී ආයෝජකයන් සඳහන් කර සිටිය ව්‍යවසායකයන් සඳහන් කර සිටියා කොවිඩ් පාලනය කරපු නිසා කොවිඩ් මර්ධනය කරපු නිසා අපිට අපේ කර්මාන්ත ටික බේරගන්න පුළුවන් වුණා කියලා. දැන් ලොක්ඩවුන් එක අතරෙත් ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන් පරිස්සමින් ගෙදර ඉඳලා වැඩ කරන තැනට ගිහිල්ලා කර්මාන්ත ශාලා පවත්වාගෙන යද්දී සමහර දේශපාලන කණ්ඩායම් උද්ඝෝෂණ කරන්න මෙනතන් විරෝධතා පළ කරන්න පටන් ගත්තා. විරුද්ධ අදහස් පළ කරන්න පටන් ගත්තා. මේ රටවහල තියෙද්දි ගාමන්ට් විතරක් කරලා තියෙනවා කියලා ප්‍රතිඵල පේනවා නේද? ඒ නිසා මේ විවේචන දිහා බුද්ධිමත්ව බලන්න ඕනි කියන කාරණාව තමයි අද අරුණ පුවත්පත වාර්තා කරන මේ පොතෙන් තහවුරු වෙන්නේ. ඇඟලුම් අපනයනෙන් ජනවාරි මාසයේ ඉහළම ආදායම ලබාගෙන තියෙනවා. කොවිඩ් රෝගීන්ගේ වාර්තාගත අඩුවකුත් පෙන්눔 කරනවා කියලා බූස්ටර් එක ගත්තොත් අඩුවීම දිගටම දිනමින පුවත්පතේ වාර්තා කර සිටින්නේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානියා විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ කරන ප්‍රකාශය අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව වැඩිපුර එන්නත ලබා ගන්න එක තමයි වටින්නේ කියලා සඳහන් කරනවා. වැටුනට නැගිටින්න පුළුවන් කියලා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් චීනයෙන් සහතිකයක් ලැබෙනවා. නයනතරංග ගමගේ වාර්තා කරන්නේ ලංකාවේ ආර්ථිකය ගැන චීනයෙන් සහතිකයක් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා අඛණ්ඩව ඉදිරියටත් සහාය ලබා දෙන බව චීනය ප්‍රකාශ කරනවා. චීන විදේශ අමාත්‍යාංශයේ පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක සාවෝ ලියන්ජින් මේ බව සඳහන් කළා කියලා අරුණ පුවත්පත කියා සිටිනවා. කාරණා කිහිපයක්. එකක් මේ වෙනකොට ශ්‍රී ලංකාව චීනෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන්න රීස්ට්‍රක්චර් කරන්න ඉල්ලීමක් කළා තියෙනවා. ශ්‍රී ලංකාව චීනෙන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සලකා බලන ලෙස ශ්‍රී ලංකාව චීන විදේශ අමාත්‍යවරයාගෙන් සිදු කර ඇති ඉල්ලීම පිළිබඳව එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් විමසා සිටියා. ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ උත්සාහයෙන් සහ සහයෝගීතාවෙන් රටේ පවතින තාවකාලික දුෂ්කරතා ඉක්මනින් ජයගනු ඇති බවයි ඊට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. ශ්‍රී ලංකාව ඉදිරියේදී විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන ඇතැයි විශ්වාස කරන බව චීන විදේශ අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කර සිටිනවා. ඒ කියන්නේ මේ පවතින ගැටලු මේ මොහොත වෙනකොට ඩොලර් එක පාවෙන එක සෑහෙන දින දෙක තුනක් ඇතුළත රුපියල් 30-40කින් වැඩි වෙන එක මේවා తాවකාලික ගැටලු කියලා තමයි සඳහන් කර සිටින්නේ. ඒ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී මුදල් ඇමති මාස 3කින් මැති සභාවට වචනයක්වත් කියලා නැහැ කියලා සඳහන් කරනවා. ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා අනුරාධා හේරත් සහ සඳුනි ගමාරච්චි බව වාර්තා කරනවා මව්බිම් පුවත්පතට. ඊළඟට ගෑස් පිපිරීම් පිළිබඳ පහුගිය දවස්වල වාර්තා වුණා. ගෑස් ටැංකියක් ගිනි අරගෙන 51 හැවිරිදි මමක් මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාට තෙෂාරට පාරිභෝගික සභාපතිට උසාවියෙන් නියෝග කළා
කියලා කමල් මහේන්ද්‍ර වීරරත්න වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතට. ඒ වගේම අද පුවත්පත සඳහන් කරනවා රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව බරටම වැඩ කියලා ඡායාරූපයක එක්කම තමයි වාර්තා කර සිටින්නේ. රජයේ යාන්ත්‍රික ඉංජිනේරු ව්‍යාපෘති වලට පමණක් සීමාව තිබූ කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ උපදෙස් අනුව විවෘත වෙළඳ පොළ සම්මග සටහන් කරමින් යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ නව වැඩ කටයුතු සඳහා පුළුල් කරමින් කටයුතු ආරම්භ කළා කියලා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය සඳහන් කරනවා. මෙතෙක් රජයේ කටයුතු වලට පමණයි සීමා වෙලා තිබුණේ. හැබැයි දැන් ඒක විවෘත වෙළඳ පොළ එක්ක තරඟ කරන්න නිෂ්පාදන ඉදිරිපත් කරමින් සිටිනවා කියලායි කියන්නේ. ඒ අතරේ මහ බැංකුව ඩොලර් නොදෙන හින්දා කළු කඩෙන් ඩොලර් අරන් කන්ටේනර් මුදා ගන්න වෙලා කියලා ආනයනකරුවන් කරන කතාව ශිරාන් රණසිංහ වාර්තා කරනවා. ඊයේත් මේ පිළිබඳව වාර්තා කළා. හැබැයි මේ ගෙන්නලා තියෙන ඔක්කොම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යද සහ වැඩිපුර ගෙන්නලා තියෙනවද ඩොලර් තියෙනවා නම් ඩොලර් Tamanට හොයාගන්න පුළුවන් නම් හාල් ගේන්න කිව්වා. හැබැයි එහෙම ඉක්මවා ගිහිල්ලා ඒ යෝජනාව ඉක්මවා ගිහිල්ලා ඒ උපදෙස් ඉක්මවා ගිහිල්ලා ගෙනාපුවද මේ අතර තියෙන්නේ. ඇපල් බද්ද 200කින් මිදි දොඩම් 50කින් නැගී කියලා මේ අතරේ අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ලංකාදීප පුවත්පත සඳහන් කරන ආකාරයට අද ඇතුල් පිටුවක තවදුරටත් සඳහන් කරනවා. මේ පුවත පිළිබඳව ඇපල් මිදි බද්ද අපි ඒ සඳහන් කළා භාණ්ඩ 367ක මිල මේ විදිහට ඉහළ නැංගුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මිල ඉහළ නැංවීම සහ වෙනතෙන් ආනයන අධෛර්යමත් කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් සහ බදු හඳුන්වා දුන්නා. ඒ අනුව මේ ද්‍රව්‍යවල මිල ඉහළ යාම පිළිබඳව වාර්තා කරනවා. සුජිත් මේ වාර්තාව ගෙනෙන යොහාන් බාසුර. ඒ අනුව මීට කලින් ඇපල් කිලෝ එකට රුපියල් 100ක විතර බද්දක් තිබුණා. ඒක 300ට වැඩි වෙලා තියෙනවා. මිදි දෙලුම් වලට තිබිච්ච රුපියල් 200 බද්ද 300ට වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඇපල් මිදි දෙලුම් වගේ දේවල් රුපියල් 300කින් විතර සමා වෙන දෙතුන් ගුණයකින් වැඩි වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. දැන් ලංකාවේ ඉන්න සමහර විදේශිකයන් නිත්‍ය පදිංචිට ඇවිල්ලා ඉන්නවා. එහෙම නැත්නම් ව්‍යාපෘති සඳහා පැමිණිල්ලා ඉන්නවා. අන්න ඒ අයට මේ ගැටලුව බලපානවා සහ සංචාරක කර්මාන්තයට බලපාන්න පුළුවන්. ඒ වගේම දේශීය පළතුරුත් මේත් එක්ක මිල ඉහළ ගිහිල්ලා කියලායි වාර්තා කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙරළු කිලෝ වෙරළු රුපියල් 100යි 180යි ඊළඟට අඹ රුපියල් 400ක් මෙහෙම දේශීය පළතුරුත් මිල ඉහළ ගිහිල්ලා කියලායි වාර්තා කරන්නේ. පෙළපොත් මුද්‍රණයේත් අවුලක් තියෙනවා කියලා සඳහන් කරනවා. රජයේ මුද්‍රණාලයටත් කඩදාසි අහේනියක් කියලා දෙවෙනි පුවත්පතට ප්‍රදීප් ප්‍රසන්න සමරකෝණ සහ චමින්ද සිල්වා වාර්තා කරනවා. හැබැයි ඒක එච්චරම ලොකු ගැටලුවක් නෑ කියලාත් පොතේ තවදුරටත් සඳහන් වෙනවා. ඊළඟට ගුණසිංහ හේරත් වාර්තා කරනවා අද ලංකාදීපයට විදුලිය කැපීම ඩීසල් හිඟේ අමුද්‍රව්‍ය මිල ගැනීමට පවතින ගැටලු නිසා ඉදිකිරීම් කරුවන්ට මුදල් නොදීම හරස්වීම කියන කාරණා මත අවුරුදු මාසය වෙනකොට ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ කඩා වැටේ වී කියලා සඳහන් කරන ගුණසිංහ හේරත්ගේ වාර්තාව ලංකාදීපේ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය අනතුරු අංගවයි කියලා යොවුන් සඳහන් කරන්නේ. වාණි කම්බි නිපදවීමට ගන්නා වාණි බිලට් ලංකාවේ තිබියදීත් වාණි කම්බි ටොන් එකක මිල රුපියල් 39600කින් ඊයේ වන විට ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ අනුව වාණි කම්බි ටොන් එකක මිල රුපියල් 2,88,000ක් වන බව තමයි සඳහන් කරන්නේ. 2020 පෙබරවාරි ඉඳලා මේ වෙනකොට වාණි කම්බි මිල 80කින් විතර වැඩි වෙලා කියලා වුන් සඳහන් කරනවා. ඒක තමයි රමහාචාර්ය අතුලගේ කතාව අපි මතක් කළේ. මේ බොහෝ සම්පත් තියෙනවා. හැබැයි ඒවා ඇයි අපි ඒවා ප්‍රයෝජනට නොගන්නේ. දැන් ඒ සම්පත එහෙම නැත්නම් අමුද්‍රව්‍ය තිබුණා වුණාට අමුද්‍රව්‍ය ගොඩට ගන්න ඊළඟට ඒවා නිමි නිෂ්පාදන බවට පත් කරන්න අගය එකතු කරන්න මූලික වියදමක් යනවා. අඩුතරමින් PPP මොඩල් එක නැත්නම් පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ආයෝජන විදියට හරි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා නම් හොඳයි නේද කියන ප්‍රශ්නය මතුවෙනවා. මොකද නැත්නම් මේ සමහර ඛනිජ වර්ග ඒවා ක්‍රමයෙන් ඒවා භාවිතයට ගන්න බැරි මට්ටමට ජීර්ණය වෙමින් යනවා. ඒ අතරේ වරලක් ජනමාධ්‍යවේදී ආයතන 50 කෙරෙනු පත දලස් අතර කියලා මේක ජනමාධ්‍යවේදීන් විසින් හරිනම් මල් පාවඩ දාලා පිළිගන්න ඕනේ කතාවක් මේ. වෘත්තීය නිපුණත්වයෙන් හෙබි මාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා මෙතෙක් අඩුපාඩුවක් පැවති ප්‍රමිතිගත ආයතනයක අවශ්‍යතාව මේ ආයතනය ආරම්භ කිරීමෙන් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් ඉතා කෙටි කාලයක් තුළ මේ කෙටුම්පත සකස් කිරීම පිළිබඳව අමාත්‍යවරයා විසින් කමිටු සමාජිකයන්ට තමන්ගේ ස්තුතිය පළ කළා. කමිටු සමාජිකයන් විදියට කටයුතු කළා වගේම මේ අවස්ථාවට සහභාගී වුණ මහාචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්
ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මිලින්ද රාජපක්ෂ කියන මහත්තුරු ඒ අනුව මේ ආයතනය ආරම්භ කිරීමෙන් පස්සේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන සිටින තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාලයක පාඨමාලාවකට එහා ගිය ප්‍රායෝගිකත්වයෙන් පූර්ණ වූ උපාධි පාඨමාලා උසස් ඩිප්ලෝමා පාඨමාලා ඇතුළු පාඨමාලා ගණනාවක් මේ ආයතනය මගින් හදාරන්න පුළුවන් වෙනවා. දැන් අනිත් එක තමයි සාමාන්‍යයෙන් ටෙලිවිෂන් එකක රේඩියෝ එකක එහෙම නැත්නම් පත්තරයක වැඩ කරද්දි විතරක් මාධ්‍යවේදියා කියන වචනේ යෙදෙනවා. ඊට පස්සේ රස්සාව නැතිවෙනන් පස්සේ ඒ රස්සාව නැති වෙච්ච මොහොතේ ඉඳලා ඔහු මාධ්‍යවේදියෙක් නෙවෙයි. නමුත් නීතිඥයා, වෛද්‍යවරයා වේවා, ගණකාධිකාරීවරයා, ඉංජිනේරුවා ඔවුන් චාටර් එකක් නැත්නම් චාටර්ඩ් ඉංජිනේර කියලා හඳුන්වන්නේ වරලත් ඉංජිනේරුවන් කියලා. ඒ වගේ වරලත් මාධ්‍යවේදීන් චාටර්ඩ් ජර්නලිස්ට් කියලා හඳුන්වන්න ඒ හඳුන්වීම සඳහා අවශ්‍ය කරන පුහුණුව සහ ඒ දැනුම ප්‍රායෝගිකව ලබා දීමේ වැඩපිළිවෙලක් තමයි මේ ආරම්භ වෙන්නේ. ඩලස් සලහපිරම ජනමාධ්‍ය ඇමතිතුමා ඔහු ජනමාධ්‍යවේදියෙක් විදිහට වෘත්තීය ජීවිතය ආරම්භ කරන නිසා මේ කාරණාව කොහොම හරි ඉෂ්ට කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඇතර පාර්ලිමේන්තුවේදී ඊයේ වෙච්ච කතාබහ කීපයක් වාර්තා කරනවා. ලිෆ්ට්, ලයිට්, AC දිගටම මැති සභාවේ කිසිම විදුලි ආර පරිමැස්මක් නැහැ. ජනතාව හෙන ඉල්ලන්නේ මෙවැනි වැඩ නිසායි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාරතෙන්නකෝන් මහත්මයා කරපු ප්‍රකාශය. ඒ වගේම මන්ත්‍රී කැන්ටිම වහලා දාන්න අපි ගෙදරින් කෑම ගේන්නම් කියලා ජයන්ත කටකඩ මන්ත්‍රීවරයා ඊයේ කිව්වා. සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහගේ විරරත්නයි වාර්තා කරන්නේ පාර්ලිමේන්තුවේ ඉඳලා. මොකද පාර්ලිමේන්තු කැන්ටිමේ දියර කිරි නැතුව කලබලයක් ඇති වුණා ගෝරි දැම්ම කියන කතාව බොරුවක් කියලා තමයි එතෙන්දි සඳහන් වුණේ. එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා. ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා ජයන්ත කටකඩ මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළා. අවුරුදු මාසය ගැන කිව්වා. ඊට පස්සේ අපි යනවා මේ තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම යුක්‍රේනයේ තත්ත්වය කොහොමද කියලා අපි වාර්තා කරනවා. දැන් අවුරුදු මාසේ තත්ත්වය ගැන පිළිබඳ එහෙම නැත්නම් අවුරුද්ද ලං වෙනවා කියන කාරණාව කතා වෙනවා මේ මාර්තු මාසේ 11 අද. ඒ කියන්නේ අප්‍රේල් මාසේ කියන්නේ සිංහල අවුරුදු කාලේ උත්සව සමය. හැබැයි ලෝකයේ සමස්ත ඉල්ලුමෙන් තිරිඟු පිටි 40%ක් සහ සූර්යකාන්ත තෙල් 80%ක් පොහොර පෝෂක 25%ක් ලැබෙන්නේ රුසියාවෙන් යුක්‍රේනයේනුයි. ඒ නිසා ලෝකයේම ආහාර අර්බුදයක් අභියසයි මේ ඉන්නේ කියලා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කරනවා. මංජුලා වීරරත්නගේ වාර්තාවක් අද රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පස්සේ ලෝකයේ ආහාර වන මිල ගණන විශාල වශයෙන් ඉහළ ගොහිල්ලා තියෙනවා. ඒ අනුව තිරිඟු පිටිවල මිල විතරක් 40%කින් වැඩි වෙලා තිනවා. පාන් පිටි ලංකාව විතරක් වැඩි වෙන එකක් නෑ. ලෝකෙම වැඩි වෙලා තිනවා 40%කින්. රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් අපනයනය කරන තිරිඟු පිටි ප්‍රමාණය ලෝකයේ සමස්ත ඉල්ලුමෙන් 30%ක්. 20% ප්‍රමාණයක ඉරිඟු ප්‍රමාණයක් යුක්‍රේනයෙන් සහ රුසියාවෙන් ලෝකයට අපනයනය කරනවා. දෙරටින් ආනයනය කරන සූර්යකාන්ත තෙල් ප්‍රමාණය 80%ක්. ඒ වගේම ආහාර බැදීමට සහ ක්ෂණික ආහාර සැකසීමට මේ සූර්යකාන්ත තෙල් අවශ්‍යයි. පොහොර ගැන කතා කළොත් පොහොර පෝෂක වලින් 25%ක් සපයන්නේ රුසියාව සහ යුක්‍රේනය. එම පොහොර යොදලා තමයි ආහාර නිෂ්පාදනය කරන්නේ. මේ වාතාවරණය නිසා දුප්පත් රටවල් ආහාර මිල වැඩිවීමෙන් තවදුරටත් පීඩාවට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා. යුද්ධයකට මුහුණ දී සිටින යේපනයේ තමන්ගේ රටට අවශ්‍ය තිරිඟු 2014 වසරේ සිට ආනයනය කරන්නේ යුක්‍රේනයෙන් සහ රුසියාවෙන්. එතකොට ඒ වගේ රටවල් මේ අවදානමට ලක් වෙනවා කියන කාරණාව සඳහන් කරනවා. එතකොට අර්බුදය කොයිතරම් බරපතලයිද කියන තත්ත්වය දැන් හිතා ගන්න පුළුවන්. ලෝකයේම ආහාර අර්බුදයක ඉන්නේ. නිසා වත්තේ තියෙන කොස් ගහක්කේම කපනවා නම් දෙවතාවක් හිතන්න, දෙල් ගහක දෙල් අත්තක් කපද්දි පවා දෙවතාවක් හිතන්න ගෙඩි හැදලා තියෙනවා. ඒ නිසා දෙවතාවක් විතර හිතන්න වෙනවා. ආණ්ඩුවටද එහෙම නැත්නම් විපක්ෂයටද බැන හිටියට හරියන්නේ නැහැ. මොකද බඩගින්න නිවා ගන්න මොකක් හරි විසඳුමක් හොයාගන්න වෙනවා. ලෝකයේම සමස්ත තිරිඟු පිටි ඉල්ලුමට තියෙන ගැටලුව. හැබැයි දේශීය ආහාර වර්ග අර අවුරුදු 116ක් ජීවත් වෙච්ච ආච්චියම්මත් කියනවා මම මෙච්චර කාලයක් ජීවත් වුණේ දෙල් කොස් අලබතල කාපු හින්දා කියලා. එක පැත්තකින් ඒකට සෞඛ්‍යමය වශයෙන් තියෙන වාසිදායක තත්ත්වය සහ ආර්ථිකමය වාසිදායක තත්ත්වය මේ දෙකම ගැන හිතන එක වටිනවා. රුසියාව රසායනික අවිප්‍රහාරයක් එල්ල කරනු නැති බව ඇමරිකාව කියයි. සහන වික්‍රමගේ වාර්තා කරනවා රුසියාව ඉදිරියේදී යුක්‍රේනය තුළ ජීව විද්‍යාත්මක රසායනික අවිප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇති බව ඇමරිකාව සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු යුතු බව දවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ජෙන් සාකේ කියනවා. මේ ඇමරිකාවම තමයි කිව්වේ ඉරාකේ සමූල ඝාතක අවි තියෙනවා. ඒව ගැන හොයන්න තමයි අපි ඉරාකයට පහර දෙන්නේ කියලා. පහර දුන්නා, ආක්‍රමණය කළා. හැබැයි හම්බ වෙච්ච අවියක් නැත. රුසියානු යුක්‍රේන විදේශ ඇමති හමුව ප්‍රතිඵලයකින් තොරව අවසන් වුණා කියලා අද තවදුරටත් අරුණ පුවත්පත වාර්තා කරනවා. ඊළඟට අද පුවත්පත පිටු දෙකක් පුරා වාර්තා කරන රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය පිළිබඳව
මරියුපෝල්හි මාතෘ රෝහලකට එල්ල වූ රුසියානු ශෙලවිඩි ප්‍රහාරයෙන් ජීවිත 3ක් හානි රෝහලකට ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක් බවට යුක්‍රේනයෙන් චෝදනා කරනවා. ඒ වගේම යුක්‍රේනය සම්බන්ධයෙන් චීනයේ මතය ගැන ඇමරිකාව බොරු කියනවා කියලා චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කරනවා. මොකද විශේෂයෙන්ම පහුගියදා එක්සත් ජනපද නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ප්‍රසිද්ධියට පත් කරන ලිපි දෙකක් මගින් රුසියාවේ මේ හමුදාමය මෙහෙයුම් සම්බන්ධයෙන් චීනය ඊට පෙර දැනගෙන හිටියා. චීනය මීට කලින් දැනගෙන හිටියා. චීනය සහ රුසියාව මෙහිදී එකට එක්ව කටයුතු කරන බවට ඒ ලිපි දෙකේ කිව්වා. මේ අදහස් සියල්ලම අසත්‍යයි කියලා සඳහන් කර සිටින්නේ. මේ අතරේ IMF එක යුක්‍රේනයට හදිසි ආධාර විදිහට ඩොලර් බිලියන 1.4ක් දුන්නා කියලාත් වාර්තා කරනවා දෙන්න යනවා කියලා. යුද ගිනි මැද වැයුණු සංගීතය කියලා අද පුවත්පත වාර්තා කරන යුක්‍රේනයේ කිව් අගනුවර පිහිටි සංගීත වාද්‍ය වෘන්දයක් පහුගියදා එන්න අගනුවර පිහිටි නිදහස් චතුරස්‍රයේදී විශේෂ සංගීතමය සංදර්ශනයක් පැවැත්වුවා. ඒක යුක්‍රේන හමුදා දිරිගැන්වීම සඳහා තමයි එය කළේ කියලා ඒ සංවිධානයේ නැත්නම් ඒ වාද්‍ය වෘන්දය සඳහන් කරනවා. කොමුණත් දැන් මේ වගේ දේවල් මේ වගේ ඉවෙන්ට්ස් එහෙමත් මේ කැම්පේන් එකේම කොටසක් වෙන්න පුළුවන් කියලා සඳහන් කර සිටින්නේ. මොකද දැන් ලංකාවෙත් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධ තියෙන කාලේ මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙච්ච හැටි ඔය විශේෂයෙන්ම කොළඹ නගර සභාව ඉස්සරහා සමහර උදවිය ඒක පුද්ගල ගායනා ප්‍රසංග තිබපු හැටි ඊළඟට පිටකොටුවේ බස් නැවතුම් පෙළ ළඟ කොටුවේ දුම්රිය පෙළ ළඟ මෙහෙම සමහර රාජ්‍ය නොවන සංවිධාන වලට වැඩ කරන කලාවට සම්බන්ධ උදවිය එහෙම ප්‍රසංග පැවැත්වුවා. ඒවට ජාත්‍යන්තර මාධ්‍ය ලොකු ඉල්ලුමක් ලැබෙනවා. එතකොට ඒක පැත්තකින් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා රුසියාවට එරෙහිව. අනිත් පැත්තෙන් ගත්තාම මේ විදිහේ සංදර්ශනාත්මක දේවල් ප්‍රදර්ශනාත්මක දේවල් තියෙනවා. මේ සියල්ල නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි මේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිටු දකිනවා වගේම අපි රුසියාව ඒ තත්ත්වයට පත් කළේ කවුද කියන එක පිළිබඳවත් අවධානයෙන් ඉන්නේ. මේ අතරේ තවත් යුද්ධයක් තිබුණා. ඒ ඉන්දියාවේ ඒ යුද්ධය තමයි ඉන්දියානු මැතිවරණය ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණය තිබුණා. උත්තර ප්‍රදේශ් උත්තරඛාන්ද් මණිපූර් ගෝව ප්‍රාන්ත ජය මෝදිට පංජාබයේ ආම් අදාමි පක්ෂයට මොකද මේ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා උත්තර ප්‍රදේශ් උත්තරඛාන්ද් මණිපූර් ගෝව ජයග්‍රහණය කිරීම විශේෂයෙන්ම උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ජයග්‍රහණය කිරීම ඔහුගේ මැතිවරණයනවා මහ මැතිවරණයනවා 2024 අවුරුද්දේ ඒ 2024 මහ මැතිවරණය සඳහා ඔහුට ලැබිච්ච හොඳ ගැම්මක් තල්ලුවක් කියලා තමයි උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කිරීම විදේශීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඊළඟට ඡන්දෙට ගොඩක් අය ලෑස්ති. අර්බුදයෙන් මිදෙන වැඩපිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සතුයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනකයි කියලා අශිකා ජයරේ වාර්තා කරන මේ අහල්ලා කියලා තමයි කියන්නේ. මේ අහල්ලා අර්බුදයෙන් මිදෙන වැඩපිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සතුයි. ඇයි දෙයනේ ඊට කලින් අවුරුදු 5ක ඕක තියාගෙන හිටිය කියලා ප්‍රශ්නය ඔබ අහන්න එපා. ජයන්තගේ රාජ්‍ය මාත දුරේ ලොහාන් දිවුරුම් දෙයි කියලා තද ඡායාරූප එක්කම වාර්තා කරනවා දිනමින පුවත්පත. ජයන්ත සමරවීර රාජ්‍ය මාත්‍යවරයා ඉල්ලා අසුමින් පස්සේ හිස් වෙච්ච ගුදම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාට පවරපු බව FCID කේස් විමල්ගේ වටේ යලි කැරකෙයි කියලා ක්‍රිෂාන් පත්‍රයක් ජයසූරිය වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතට. නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ වැඩිදුර විභාගය අප්‍රේල් 5 වෙනිදා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව මේ නඩු කටයුත්ත අප්‍රේල් 5 වෙනිදා විභාගයට කරන බව අද පුවත්පත වාර්තා කරනවා. කතුන් 4ක් අඹන්ගගේ ගිහිල්ලා ගහගෙන ගිහිල්ලා වයස 6 දරියක් යන්තම් කොටේ කෙල්ලලා දිවි ගලවාගෙන තියෙන බව මේ කේදනීය පුවත වාර්තා කරනවා. ඊළඟට අරුණ පුවත්පත සඳහන් කරනවා 16 සිසු අරගෙන ටීචර් 60 පාරක් හෝටලයට ගිහින් අමුතු පාඩමක් උගන්වන්න ඉෂා රත්නකාර වාර්තා කරන කොළඹ ප්‍රධාන පෙළේ පාසල් සිසුවෙක් සම්බන්ධයෙන් තමයි වාර්තා කරන්නේ. බිග් මැච් එකකදී තමයි මුලින්ම දැකලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි කතන්දරේ ටිකක් දුරට ගිහිල්ලා අවුරුදු 20යි දැන් මේ තරුණයා අවුරුදු 20 ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඊට පස්සේ ඒ ප්‍රේම සම්බන්ධය පටන් ගත්තන් පස්සේ තමන්ගේ කලින් තියෙච්ච සියලු සමතතා නතර කරලා තමන් ඒ කාලේ තිබිච්ච අසබේ වීඩියෝ ඔය ඡායාරූප දර්ශන ඔය ඔක්කොම ගිහිල්ලා දීලා තියෙනවා. ඒවා ගැන ප්‍රතිචාරයක් නැති නිසා ඊළඟට මේවා සමාජ මාධ්‍යවල පළ කරන්න උත්සාහ අරගෙන තියෙනවා. ඒකට දාපු පැමිණිල්ල විභාග කරගෙන යද්දි තමයි මේ තොරතුරු හෙළිවෙලා තියෙන්නේ. ඊළඟට 17 හැවිරිදි පෙම්වතියගේ අයිතිය ඉල්ලලා පොලිසියට පෙම්වතුන් දෙදෙනෙක් ගිහිල්ලා අන්තිමට පෙම්වතිය කියලා තියෙනවා දෙන්නම එපා කියලා අයෙක් සියදි විනාශ ගන්නත් හදලා ඉන්දික වික්‍රමාරච්චි වාර්තා කරනවා රක්වාන ඉඳලා මේ පුවත් ගැන වැඩි විස්තර නැතුව කිව්වේ තේරුම් ගන්න ඕනේ සහ ජීවිතේ වියා ගන්න ඕනේ නිසා ජීවිතේ වියා ගනිද්දි කලාවත්
සමහරලාට අලුත් රටාවක් එකතු කරනවා. අඳුන්ගෙරෙහි හේරත් වූ චමෝද් ඩියෝන් ගැන අද OT පාරමී ලියනවා දිවයිනට. ඒ ITN අඳුන්ගෙරෙහි හේරත් ලෙසින් ඔහුව පුංචි තිරේ දැක ගන්න පුළුවන්. චමෝද් අඳුන්ගෙර නාට්‍යයේ හේරත්ගේ චරිතය බෙහෙවින් ප්‍රියයි. ඔහු ඉතාමත් ලස්සන නිර්මාණයක් කියලා බව සඳහන් කරනවා කියලායි වාර්තා කරන්නේ දිවයින පුවත්පත. මිලියන 3ක් බලපු මම සිල් බිඳගත්තේ ගීතය හැදුනේ රශ්මි චිත්‍රපටයට කියලා ප්‍රීතිරාජ් වීරරත්න චිත්‍රපට නිෂ්පාදකවරයා අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා. මෙතෙක් නිර්මාණය කළ හැම චිත්‍රපටයක්ම ඇක්ෂන් ඇන් කොමඩි චිත්‍රපට ගණනට අයිති වෙන්නේ. රශ්මි කියන චිත්‍රපටය ඒකට වඩා බොහොම වෙනස් තේමාවක් ගත්ත චිත්‍රපටයක්. මේ සිනමා පටයේ තියෙන තේමාව වෙන්නේ ආදරයට ආදරය කරන්න කියලා තමයි ප්‍රීතිරාජ් වීරරත්න තමන්ගේ 6 වෙනි සිනමා නිර්මාණය පිළිබඳව සටහන් කරමින් ප්‍රකාශ කරමින් සිටින්නේ දිවයින පුවත්පතට. ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට ගෙන්න ගන්න ඕනේ. ඒ ව්‍යාපෘතිය සඳහා දායක වෙන ඕනම චිත්‍රපටයකට පත්තරමේන්තු ඉඩක් තියෙනවා. එතරේ මැච් එක පටන් ගන්නවා හෙට දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් පැවැත්වෙන්නේ. ප්‍රවීන් කදවා ඇඹුල්දෙනියගේ විශ්වාසය වැඩි කරවමු. ඉන්දු ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය හෙට දිවා රාත්‍රී තරඟයක් විදිහට ආරම්භ කරනවා. සංජීව ධර්මසේන අද පුවත්පතට වාර්තා කරන්නේ හෙට හවස ආරම්භ වෙන මේ තරඟය ඉන්දියාවේ පැවැත්වෙන සහ ඔවුන් ක්‍රීඩා කරන සිව්වන තරඟය. කොහොමුණත් ශ්‍රී ලංකාව මේ දක්වා දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක සත්කාරකත්වය ලබා දීලා නැති වුණත් ශ්‍රී ලංකාවත් තරඟ 4කට සෙල්ලම් කරලා තියෙනවා. මේ අතර ලසිත් ඇඹුල්දෙනියගේ සහයට නිත්‍ය දඟපන්දු යවන්නෙකු නොමැති වීම පළමු තරඟයේදී ශ්‍රී ලංකාවට තදින්ම බලපෑවා. දිමුත් පළමු තරඟයට පෙර දිනේදී පවසා තිබුණේ ලසිත් සහ ප්‍රවීන් දෙදෙනාගෙන් එක් අයෙක්ට පමණක් අවස්ථාවක් ලබා දී සහායක දඟපන්දු යවන්නාගේ කාර්යය ධනංජය හරි චලිත් අසලංක හරි යොදලා පිරිමසා ගන්නවා කියලා. මොකද ඔහු විශ්වාස කරපු විදිහට පිටිය වේග පන්දු යවන්නන්ට යම් වාසියක් අත්කර දෙයි කියලා ඔහු විශ්වාස කරපු නිසා තමයි එහෙම තීරණය කළේ කියලා පස්සේ කිව්වා. මේ තීරණය වෙනස් කළා අලුතෙන් තරඟයට අලුත් සැලැස්මක් එක මුහුණ දේවි. ඒ තරඟය බලන්න ITN හරියට වීදුරුවකින් මෙහා පැත්තේ ඉඳලා බලනවා වගේ බලන්න පුළුවන්. ඒ ආරාධනාවක් කරනවා. මේ දවස්වල කාටුන් වලට මාතෘකා වැහි වැහැලා. හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුන් එක පාර්ලිමේන්තුවේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න තීරණය කළා. පාර්ලිමේන්තුවට ලයිට් කැපුවොත් රටටම ලයිට් ඒවි කියලා තමයි ජනතාව කියන්නේ සර් හුරේරා. මරිසපාල MD විරත්නගේ මව්බිම් පුවත්පතෙන් තෝරගන්නේ ගෑස් පෝලිම නම් ටක් ගාලා නවත්තන්න පුළුවන්. මරිසපාල කියනවා. ඒ කොහොමද මරිසපාල? පුපුරන ගෑස් ටැංකි ටිකක් එවුවා නම් ඉවරයිනේ. පුපුරන ගෑස් ටැංකි ටිකක් එවුවා නම් ගෑස් පෝලිම සුරුස් ගාලා නවත්තන්න පුළුවන්. මරිසපාල විදියට කල්පනා කරනවා නම් එක පැත්තකින් තවත් හොඳයි. අංජනක කාටුන් එක දිනමිනින් තෝරගන්නවා ගෑස් තෙල් විදුලිය මිල වැඩිකීමක් තවම නෑ කියලා බලධාරීන් කියනවා බං. ගෑස් තෙල් විදුලිය මිල වැඩිවීමක් තවම නෑ කියලා බලධාරීන් කියනවා බං. ඔය තවම කියන වචනේ තමයි සර් භයානක. ඕකයි තත්ත්වය. අනුරාධ හිරිපිටිය නිර්මාණය කරන දිවෙන පුවත්පතට හිඳිලා ලෙල්ලටම සිරිලක ඩොලර් මදි. තහනම් රටින් ගෙන්වන එක ඇපල් මිදී. තීරණගත් නිසා ගෙදරට සවන් නොදී. පොළුගෙන ඇමතිලගේ නෝනලා බලන් ඉදී. ගෙදරට කියන්න නැතුව ඒ තීරණේ ගත්ත කියලා ඩොලර් නැති නිසා චීස් ඇපල් මිදි වැඩි කරන්න නෝනලා ගෙදර එනකම් බලන් ඉන්නවලු ඇමති මහත්තුරු. ඊළඟට පාර්ලිමේන්තුවේ වෙච්ච කතාවක් විදුර අබේනායකට අද දවසේ පද 4 පවදින්න හේතු වෙනවා. කිරි ඉතිරෙන රටක් බිහිවනු දැකීමට සිටියත් බිහිව නැත ජනයා පැතූ රට. බොන්නට කිරි නැතිව මන්ත්‍රී බබාලට උද්ඝෝෂණලු මැති සබ කැන්ටිමේ සිට. අපිට නම් හිතෙන්නේ කිරි බොන බත් කන අය එතන ඉන්නවා කියලා අහන්න ලැබෙන එකත් සතුටක්නේ. නැද්ද බං කියන්නේ? පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.